net FM බැලුම්ගල අන්තිම සටන. ආයුබෝවන්. හිර වෙලාද ඉන්නේ? මං එහෙම අහන්නේ බස්නාහිර පළාතේත් ඒ වගේම තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකත් තවදුරටත් ඇඳිරි නීතිය පනවනු ලැබ තිබෙනවා සහ සමහර ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. එහෙම හුදකලා කරපු හෝ ඇඳිරි නීතිය පනවනු ලද ප්‍රදේශවල ජීවත් වෙන ඇතම් කෙනෙක් තාමත් කියනවා හිර වෙලා ඉන්නේ කියලා. එහෙන්නේ හිර වෙලා ඉන්න ඔබේ ප්‍රශ්නවලට උත්තර හොයන්නයි net FM බැලුම්ගල අන්තිම සටන අද අපේ උත්සාහය. අපි මැදිරියට කැඳවා ගත්තා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහත්මයා. ඉතාම කාර්යබහුල අවස්ථාවක උනත් එතුමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ආයුබෝවන්. දිස්ත්‍රික් ලේකම්තුමනි, අපි වැඩි දිගට පූර්විකා තබන්න නැතුව කෙලිම ප්‍රශ්නට එමු. ගෙවල් වල ඉන්න අය දැන් අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. ගෙදර බඩු ඉවරයි, කන්න දෙයක් නැහැ, ගන්න තැනක් නැහැ, අපි මොකද කරන්නේ කියලා. දැන් සිකුරාදා තමයි ඇඳිරි නීතිය පටන් ගත්තේ. සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, දැන් අද බදාදා 6 වෙනි දවසටත් ඇඳිරි නීතිය පනවලා තියෙනවා. බදාදා ප්‍රකාශයට පත් කෙරුණා සිකුරාදා ඇඳිරි නීතිය දානවා කියලා. එහෙම කිව්ව ගමන් බදාදා බ්‍රහස්පතින්දා සමහර අය බඩු එකතු කරගත්තා. හැබැයි ඇතම් කෙනෙක් මාසයකට විතර බඩු එකතු කරගත්තත් බොහෝ අය බඩු එකතු කරගත්තේ යන්තම් දවස් 3ට. මොකද ආණ්ඩුව කිව්වනේ මේ සඳුදා පාන්දර 5න් ඇඳිරි නීතිය ඉවරයි කියලා. දැන් ඒ එකතු කරගත්තු බඩු ඉවරයි. ගෙදර කන්න දෙයක්වත් නැහැ කියලා කියන්නේ ඒ නිසා. බොහොම ස්තුතියි දිලිෂානි. සලාම net FM නාලිකාවට මම අතිශයින් ස්තුතිවන්ත වෙනවා. ජනතාවට අවශ්‍ය වෙන ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නටත් ඒ වගේම ඒ ජනතාවට යම්කිසි පණිවිඩ ටිකක් ලබා දෙන්නටත් ලංකාවේ ප්‍රධානතම නාලිකාවක් වශයෙන් net FM ඒ වගේම බැලුම්ගල වගේ ජනප්‍රිය වැඩසටහනේ අවස්ථාවක් ලබා දෙන්න. දිලිෂානි, ඔබ අහපු ප්‍රශ්නෙට අපි යමු. ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ ලක්ෂ 24ක ජනතාවක්. ඒ වගේම පවුල් 5,58,000ක ජනතාවක්. ජනගණත්වය අතින් ගත්තාම ලංකාවේ ඉතාමත්ම මේ වැඩිම ජනගණත්වයක් තියෙන ප්‍රදේශය තමයි කොළඹ දිස්ත්‍රික්කය. එතකොට මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඔබට මතක ඇති දේශාන් මීට ඉස්සෙල්ලා කොවිඩ් වසංගත තත්ත්වය නැත්නම් කොවිඩ් වෛරසය අපේ රටට හඳුනා ගැනීමත් සමග පළවෙනි අවස්ථාවේදී දින 66ක් කොළඹ දිස්ත්‍රික්කය පමණක් නෙමෙයි මුළු ලංකාවම ඇඳිරි නිරෝධයෙන් ඇඳිරි නීතිය යටත් කරා. ඒක තමයි වැදගත්ම වුණේ මාස 2කට වඩා වැඩි කාලයක්. එතකොට මේ මාස 2කට වැඩි කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ කියන අතිශයින් නාගරික ප්‍රදේශය වසා තබාගෙන තියෙනකොට නැත්නම් ඇඳිරි නීතිය යටතේ ක්‍රියාත්මක වෙනකොට ඒ ජනතාවට අවශ්‍ය වූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික, අත්‍යවශ්‍ය සේවාවන් ටික අඛණ්ඩව ලබා දීම සඳහා ඒ රජයේ උපදෙස් අනුව අපි කටයුතු කරා. අපි කියන්නේ 100%ම සාර්ථක වුණා කියලා. නමුත් කොවිඩ් වසංගත තත්ත්වයෙන් නැත්නම් වෛරසයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කීප දෙනෙක් මිය යදිනකොට මම කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කිසිම ජනතාවේ කිසිම පුද්ගලයෙක් කුසගින්නේ එහෙම නැත්නම් ආහාර අහේනියක් නිසා මිය යදුනෙත් නැහැ. කිසිම උද්ඝෝෂණයක් පිකරෙන් එකක් පැවතුනෙත් නැහැ. ඒකට අපි යාන්ත්‍රණයක් ගොඩනගාගත්තා. මේක තමයි ඩිෂන් අපිට මේ වගේ අත්දැකීමක් තිබ්බේ නැහැ. ඒක අපි කවුරුත් පිළිගන්න ඕනේ. ලෝකෙවත් කොහෙවත් මේ වගේ අත්දැකීමක් තිබ්බේ නැහැ ඩිෂන්. අපේ වගේ පුංචි රටක්, අපි වගේ සංවර්ධනය වෙන රටකට විවිධාකාර ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන් අනිකුත් ප්‍රශ්න තියෙන රටකට මේක අලුත් අත්දැකීමක් වුණා. නිර්ධාරීන් වශයෙන් අපිට මේ වගේ අවස්ථාවක යාන්ත්‍රණයක් තිබ්බේ නැහැ. සාමාන්‍ය අපි සුලිසුලඟක් ඒව නැත්තම් ගම් වතුරක් ඒ වගේ දෙයක් ආවොත් ඒකට ඒ ආපදා කළමනාකරණය පිළිබඳව අපිට සරස්මත් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් දින දෙකක් තුනකින් හෝ සතියකින් හෝ සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. අපිට මෑත කාලේ ආවේ ලොකුම එක තමයි සුනාමි උවදුර. ඒතකොට සුනාමි උවදුරට අපි කොහොම හරි කළමනාකරණය කරගත්තා. නිලධාරීන් වශයෙන් අනිකුත් දේශපාලන අධිකාරී උපදෙස් අනුව. එතකොට මේ දින 66කට ඒ යාන්ත්‍රණයක් අපි ගොඩනගා ගත්තා. එකක් තමයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ජනතාවට ගෙන යන්නේ. ඒකට අපි තමයි ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාමීණ ධාරීන්, පොලිස් දෙපාර්තමේන්තුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී මේ සිළුම හොඳ ටීම් එකක්. දැන් දේශන් වෙලාවකට අපිට එන චෝදනාවක් තමයි රාජ්‍ය සේවයට විශාල වශයෙන් නිලධාරීන් ඉන්නවා කියලා. වැඩි කියලා. නමුත් මම නම් දකින්නේ මානව සම්පත කියන එක රටකට ඉතාමත්ම වැදගත් දෙයක්. එතකොට මේ මානව සම්පතේ හොඳින්ම කළමනා කරගත්ත අවස්ථාවක් තමයි මේ දින 66ක වසාගෙන තිබූ කාල සීමාව. ඒක නිසා ඒ කාල සීමාව ලැබුව අත්දැකීම් තමයි ජනතාව එළියට නොෙන්න ඔවුන්ට අවශ්‍ය වෙන දේවල් ටික සීලම් නිවසට ලබා දීමේ concept එක තමයි සර්. හැබැයි ඒ අවස්ථාවේදී ඔබ පිළිගන්න ඇති ඩිෂාන් මේ වෛරස් තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයේ පවා වසංගත තත්ත්වයක් වශයෙන් ආවත් අද තියෙන තරමට මේ ප්‍රබල වෙලා තිබ්බේ නැහැ. මොකද ඒ වෙනකොට අකුරු ඉලක්කම් දෙකකින් කියන්න පුළුවන් ප්‍රමාණයක් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තිබ්බේ ආසාදිතව තත්ත්වය.
නමුත් අද කොළඹ දිස්ත්‍රික්කයේ මේ අපි කතා කරන මේ මොහොතේ ආසාදිතව පමණක් වාර්තා වෙලා තියෙනවා 2000කට වඩා. ඒතකොට නිරෝධායනය වෙන පෞල් සංඛ්‍යාව ගත්තොත් ඊයේ සවස වෙනකොට මට වාර්තා වෙලා තියෙනවා 5895ක් පමණ නිරෝධායන වෙන පෞල් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඉන්නවා. පුද්ගලික වශයෙන් සංඛ්‍යාව ගත්තොත් මේ පෞල් වල ඉන්න 20000කට වඩා අධික ප්‍රමාණයක්. ඒතකොට ඔබ හිතන්න මේ පිරිස. එතකොට අපේ නිලධාරීන් බොහෝ දෙනෙක් රාජ්‍ය නිලධාරීන් උත් සාමාන්‍ය පුද්ගලයෝ මේ වෙනකොට නිරෝධායන මෙච්ච පවුල් වෙනවා. ආසාදිතවම කීප දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවෙන් වෙන්න පුළුවන් අපේ ග්‍රාමීණ දරුවන්ට කීප දෙනෙක් යමු වෙලා තියෙනවා. ඒකට කාර්යාල වෙලා ඉන්නේ. ඒකට අර ගිය සැරේ මම කිව්වා අර දින 66 තිබ්බ කළමනාකරණයට වඩා මේ සැරේ සුවිශේෂී කළමනාකරණයක් අපිට කරන්න වෙලා තියෙනවා. ඒකට ගිය අර දින 66 අපි කළමනා කරගත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාව වෙත ගෙනියන්න අපි හදාගත්ත යාන්ත්‍රණය. අපි ගොඩනගාගත්තා. මොකද ඒකට ගොඩාක් යාන්ත්‍රණයක් තිබ්බේ නැහැ. ඒකට ප්‍රධානම මේක තමයි ඒ වෙනකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ඩීෂන් අපේ රටේ පුංචි වෙළඳු ඉන්නවා. ජංගම වෙළඳාම් කටයුතු කරන වෙළඳු ඉන්නවා. එහෙම නැත්නම් පුංචි සිල්ලර කඩ, තොග කඩ එහෙම කරන මිනිස්සු ඉන්නවා. පොළවල් වල මේ වැඩ කරපු නැත්නම් පොළවල් වල වෙළඳාම් කටයුතු කරන අහිංසක මිනිස්සු ඉන්නවා. අපි කරේ අපේ ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාමීණධාරී මට්ටමින් ඒ වෙළඳුන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් නැත්නම් පොලිස් වල නිලධාරීන්ගේ සහයෝගයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ සහයෝගයෙන් මේ වෙළඳුන් ලියාපදිංචි කර ගැනීමේ ක්‍රමවේදයක් අපි සකස් කරගත්තා. ඒ ගිය සැරේ. එතකොට ඒ යාන්ත්‍රණය තමයි අපි ඒ සැරේ ගොඩනගුවේ. ගමක් පාසේ වීදියක් පාසේ අර පුංචි වෙළඳු යනවා. දැන් ඒ යාන්ත්‍රණයම මේ පාරට ගැලපෙනවද? අනිවාර්යෙන්. ඒ යාන්ත්‍රණය හැබැයි ගිය සැරේ වගේ දැන් ගිය සැරේ අපි මේ වෛරස් තත්ත්වය ලොකුවට තිබ්බේ නැහැ. ඒ කියන්නේ ලොකු ව්‍යාප්තියක් තිබ්බේ නැහැ. නමුත් අද වෙනකොට ඒක ටිකක් දරුණුයි. ඒකට අපිට මේ හැම කෙනෙක් ඒ යාන්ත්‍රණය ගැලපෙනවා. නමුත් යාන්ත්‍රණයේ යොදවන්න නැත්නම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න දේශයන් අපිට දැඩි අවධානයක් යොමු කරන්න වෙලා තියෙනවා මේ සැරේ. මොකද ඒකට තමයි ආසාදිතව හැමතැනම වාර්තා වෙනවා. මේ ජංගම වෙළඳු පවා යන්නේ ඊට පස්සේ ගම්වල නිවෙස් වලට යන්නේ. එතකොට මේ යන ජංගම වෙළඳේ යම්කිසි ආසාදිත පුද්ගලයෙක් වුණොත් යම්කිසි ප්‍රදේශයකටම මේ වෛරස් තත්ත්වය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා අපි මේ සැරේ යම්කිසි ඔබ දකින්න ඇති යම්කිසි අඩුවක් පේනවා ඇති යම්කිසි හිරවීමක් දකින්න ඇති අර ඔබ කිව්වා වගේ. ඒකට හේතුව තමයි අපි පුද්ගලෙක් ජංගම වෙළඳෙක් අපි එළියට දානවනම් දාන්නේ අපි යම්කිසි අවධානයකින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත වෙනවා. අපිට අර ගිය සැරේ වගේ තොග පිටින් එම දාන්න බෑ. අපි මොකද අපි ගිය සැරේ අහිංසක වෙළඳුන් හැම කෙනාටම අපි අවස්ථාවක් ලබා දුන්නා. ඒ නිසා ඕන තරම් ඔබ දකින්න ඇති පාරේ යනකොට එළවලු වෙන මාළුද හාල්ද පොල්ද හැම එකක්ම යන වෙළඳු ඔබ දකින්න ඇති. නමුත් මේ සැරේ අඩුවක් ඔබ දකින්න ඇති. එහෙමනම් දැන් මෙවර යාන්ත්‍රණයේ වෙනසක් සිදුවෙමින් තිබෙනවා. හැබැයි ඒ සිදුවෙමින් තිබෙන වෙනස හරිම වෙනසද නැත්නම් ඒකේ තව වෙන්න ඕන වෙනස්කම් තිබෙනවද? මේ පිළිබඳ ඔබේ අදහස් තියෙන්න පුළුවන්, ඔබට තියෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔබ දන්නවා බැලුම්ගල අන්තිම සටන ඔබේ වේදිකාව. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ඔබ හිර වෙලා නම් ඉන්නේ, ඔබ ප්‍රශ්නයක නම් ඉන්නේ, ඒ ප්‍රශ්නය අහන්න අපි උත්සාහ කරමු. ඒ ප්‍රශ්නෙට මේ වෙලාවේ උත්තර හොයන්න කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රදීප් යසරත්න මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඔබට පුළුවන් කතා කරන්න අපිට 0112553363 0112553363 අපේ මැදුරේ දුරකථන අංකය. එහෙම නැත්නම් අපි ඔබට ආරාධනා කරනවා බැලුම්ගල Facebook පිටුවට එන්න. අපි වහන ගමන් ඔබට පුළුවන් අපිව බලන්න. ඊට පහලින් ඔබේ ප්‍රශ්නය කමෙන්ට් කරන්න. ඒ කමෙන්ට් වලටත් අපි අවස්ථාවක් හොයාගන්න උත්සාහ කරනවා. ඒත් එක්කම දැන් අපිත් එක්ක දුරකථනයෙන් ඉන්නවා IDH උණරෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. වෛද්‍යතුමනි දැන් දිස්ත්‍රික් ලේකම්තුමා කරපු පැහැදිලි කිරීමේදීත් කියවුනේ පළවෙනි පාර වගේ නෙමෙයි මේ පාර ටිකක් වැඩේ දරුණුයි කියලා. ඒක මේ පහුගිය දවස්වල අහන්න ලැබුණා මේ වෛරස් ප්‍රභේදය අලුත් වෛරස් ප්‍රභේදයක්. ඒ නිසා වඩා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. මොකක්ද මේකේ මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම එහෙම වැඩි ප්‍රබලත්වයක් වැඩි දරුණු බවක් අපි අත්විඳින්න ඉන්නේ? ඔව් දිස්ත්‍රික් ලේකම්තුමා ඉතාමත්ම හොඳ ආරම්භයක් සහ පැහැදිලි කිරීමක් කරා. මේ ඊයසරේට වඩා ඊයසරේ අපි මේ ලොක්ඩවුන් එකේ හිටි වෙලාවට වඩා මේ සැරේ තත්ත්වය වෙනස්. මේ සැරේ තත්ත්වය වෙනස් වෙන්න හේතුව මේ ආසාදිත රෝගීන් ඊයසරේට වඩා වැඩි ප්‍රමාණයකින් සැලකිය යුතු වැඩි ප්‍රමාණයකින් කොළඹ දිස්ත්‍රික්කය තුළ විතරක් නෙමෙයි වගේම බස්නාහිර පළාත තුලත් සිටින බව. ඒ නිසා මෙතනදී වැදගත් වෙන්නේ අපි අර කලින් අවස්ථාවේදී ගත්තටත් වඩා ඉතාමත්ම තදින් මේ අවස්ථාවේදී ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒකට දේශන අර ඔබ කියපු කාරණයක් ඉතා වැදගත් වෙනවා. මේ අවස්ථාවේ තියෙන වෛරස් ප්‍රභේදය හොයාගෙන තියෙනවා ඉතා පහසුවෙන් පැතිරිය හැකි වෛරසයක් කියලා. ඇත්තට මේ නිසා තමයි අපි මේ වැඩි සංඛ්‍යාවන් දකින්නේ. මේක මේ වෙනත් රටවලත් අපි දැකපු දෙයක්. මේ වෛරස් ප්‍රභේදය අනෙක් රටවලත් වාර්තා වෙනවා. ඒක පහසුවෙන් පැතිරෙනවා.
ඉතින් ඒ නිසා අපි වෙනදාට වඩා වැඩි අවධානයකින් මේ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න ඕන මේ අවදානමෙන් මිදෙන්න. එහෙම කරොත් තමයි අපිට හැකියාවක් ලැබෙන්නේ මේ සංඛ්‍යාවන් අඩු කරගෙන ආපහු මේ ලොක්ඩවුන් එකෙන් එළියට ගිහිල්ලා ආපහු පරණ පුරුදු වැඩ කටයුතු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කරන්නට පුළුවන් වෙනවා. වෛද්‍යතුමනි දැන් වෛද්‍ය උපදෙස් ලැබෙනවා මේ පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගන්න නිතර අත්හොදන්න ඒ වගේම මේ මාස්ක් එක පළඳින්න මුව ආවරණය පළඳින්න කියලා. එතකොට දැන් පළවෙනි අවස්ථාවේදී අපි දැක්කා එහෙම කිව්වත් සමහර අයෙක් මුව ආවරණය පැළඳුවේ නැහැ, පැළඳුවත් හරියට පැළඳුවේ නැහැ. ඒ අතරේ විවිධ වර්ගයේ මුව ආවරණ පැළඳගෙන හිටියා. අපි N95 කියලා කිව්වා, සර්ජිකල් මාස්ක් එක කියලා කිව්වා. අලුත් ව්‍යාපාරයකුත් ඇති වුණා මේ රෙදි වලින් මහපු මාස්ක් වෙළඳපොළට අරන් එන්නේ. අනුව රෙදි මාස්ක් එක ගොඩක් ජනප්‍රිය වුණා. බොහෝ දෙනෙක් දැන් පාවිච්චි කරන්නේ රෙදි මාස්ක් එක. හැබැයි දැන් යම් අදහස් පළ වෙමින් තිබෙනවා රෙදි මාස්ක් එක ගැලපෙන්නේ නැහැ මේ අලුත් තත්ත්වයට මුහුණ දෙන්න. සර්ජිකල් මාස්ක් එක එහෙම නැත්නම් වෙන විදිහක මේ වෛද්‍ය අනුමැතිය සහිත ප්‍රමිතීන් සහිත මාස්ක් එකක් ඕනි කියලා. මේකේ ඇත්ත නැත්ත කොහොමද? නෑ රෙදි මාස්ක් එක දැන් මෙතනදී ප්‍රධාන කාරණේ තියෙන්නේ ඔබ කිව්ව ආකාරයට අර මූලික කාරණා දෙක තමයි දුරස්ථභාවය තියා ගැනීම සහ දෙයක් නිතර පිරිසිදු තියාගන්න එක. ඒ දෙක තමයි විතාමත්ම වැදගත් කාරණා වෙන්නේ. ඉතින් දැන් අපි පළවෙනි අවස්ථාවේදී මාස්ක් එක පළඳින්න කියන නිර්දේශය සමහර අය ඉදිරිපත් කරත් සමහර අය ඉදිරිපත් කරේ නැහැ. ඒක අවශ්‍ය නැහැ කියන පදනමේ තමයි මමත් හිටියේ ඒ අවස්ථාවේ. මොකද ඒ අවස්ථාවේදී මේ රෝග තත්ත්වය සමාජය තුළ වාර්තා වුණේ නැහැ. දැන් ඊට වඩා තත්ත්වය වෙනස්. එතකොට අපි මාස්ක් එකක් දාන්න කියන එක නිර්දේශ කරන්නේ මේ වගේ මේක සමාජය තුළ වැඩිපුර වාර්තා වෙන තත්ත්වයක් ඇත්තේ. අපි දන්නවා කලින් මේක වාර්තා වුණේ ඉතාමත්ම සීමිත පුකුරු විදියට. ඉතින් එවැනි අවස්ථාවකදී මාස්ක් එක අපි නිර්දේශ කරෙත් නැහැ. අනිත් කටයුතු තමයි නිර්දේශ කරේ සමහර අය කිව්වා දාන්න කියලා. නමුත් දැන් තත්ත්වයේදී අපිට විශේෂයෙන්ම මේක අත්‍යවශ්‍ය වෙනවා. අපි සමහර වෙලාවට අපිට අමාරුයිනේ ජනතාව ගැවසෙන ස්ථානවලට නොයා ඉන්න. දැන් අපි සමහරලාට කඩේකට සුපර් මාකට් එකකට නැත්නම් බැංකුවකට ඒ වගේ තැනකට ගියොත් ඒ තැන්වල තව ජනතාව සිටිනවා. ඉතින් එවැනි අවස්ථාවකදී මේක ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. හැමෝම රෙදි මාස්ක් එක දානවා නම් ගැටලුවක් නැහැ. රෙදි මාස්ක් එකේ වැරද්දක් නැත්තේ ඒක හැමෝම හැබැයි දානවා. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් දාලා අනිත් අය දාන්නේ නැතු ඉන්නවා නම් එතකොට ඒකෙන් ප්‍රයෝජනයක් එන්නේ නැහැ. අපි පොඩි පැහැදිලි කර ගැනීමක් කරගමු වෛද්‍යතුමනි. ඒ කියන්නේ දැන් දෙන්නෙක් මුවනට මුවන හම්බ වෙනවා නම් දෙන්නම රෙදි මාස්ක් එක දාගෙන ඉන්නවා නම් රෙදි මාස්ක් එකේ වරදක් නැහැ. හැබැයි එක්කෙනෙක් මාස්ක් එකක් නැත්තම් තමයි ප්‍රශ්නේ. මං හරිද? ඔව් හරියටම හරි. ඔබ හරියටම හරි. මෙතනදී ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගෙන් එළියට කෙළබිඳිති නොයස් තිබිය යුතුයි. ඒ කියන්නේ තමන් කහිනකොට හුස්ම ගන්නකොට නැත්නම් කතා කරනකොට කෙළබිඳිති පිට වෙනවා. ඉතින් මේක තමන්ගෙන් එළියට නොයා සිටිය යුතු වෙනවා. ඒ වගේම තමන් හුස්ම ගන්නකොට අසල සිටින කෙනෙකුගෙන් පිට වෙන කෙළබිඳිති තමන්ගේ ශ්වසන මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් නවත්ත ගන්න අවශ්‍ය වෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් මේ රෙදි මාස්ක් එකකින් වැළැක්වෙන්නේ තමන්ගෙන් එළියට කෙළබිඳිති අනේක තමයි වැළැක්වෙන්නේ. ඒ නිසා සියලු දෙනාම ඉන්න තැන ඉන්න පරිසරයේ රෙදි මාස්ක් එක පළඳිනවා නම් ඒතර කාගේවත් කෙළබිඳිති එළියට යන්නේ නැහැ. ඒ නිසා එහෙම කරනවා නම් ඒක හොඳටම හොඳයි. ඒක ප්‍රමාණවත්. හැබැයි ඒ වගේම වැදගත් වෙන මේ මාස්ක් එක හරියට පළඳින එක. දැන් මේක අපි දකිනවා සමහරවිට මේ කතා කරනකොට මේක බෙල්ලට දා ගන්නවා. එහෙම නැත්නම් නිකටට දා ගන්නවා. ඒක සම්පූර්ණ වැරදි දෙයක්. ඒ වගේම මේකෙන් වෙන්නේ ඒ අනතුරුදායක තත්ත්වය වැඩි වෙනවා. එතකොට සමහර වෙලාවට මේ බෙල්ලේ ගෑවිලා තියෙන විස බීජ සමහරලාට මේ වෛරස් ඇති වුණත් ඒකත් ඊළඟට අපි මාස්ක් එක උඩට දානකොට මේක මේ නාහය හරහා මුඛය හරහා අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. ඒකත් අපි මතක තියාගත යුතු දෙයක්. ඔබටත් යම් ප්‍රශ්නයක් ඇති සමහර විට මේ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම පිළිබඳව අපි මේ වෙලාවේ සෞඛ්‍ය සම්පන්න විය යුත්තේ කොහොමද ආරක්ෂිත විය යුත්තේ කොහොමද කියන කාරණාවන් ගැනත් ඒ ප්‍රශ්නත් අපෙන් අහන්න 0112553363ට කතා කරන්න විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයාව අපි යලි සම්බන්ධ කරගන්න සූදානම් වෙනවා ඒ ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙම නැත්නම් එන්න බැලුම්ගල Facebook පිටුවට ඔබේ ප්‍රශ්න කමෙන්ට් කරන්න. මම විරාමයකට යන්න කලින් දිස්ත්‍රික් ලේකම්තුමා දැන් ඔබතුමා කලින් පැහැදිලි කළා පළවෙනි වර අපි යම් යාන්ත්‍රණයක් සකස් කරගත්තා. ගෙදර පුද්ගලයන් හිර වෙලා ඉන්නවා නම් ඒ අයට අවශ්‍ය ද්‍රව්‍ය ගෙදරට සපයන්න ජංගම රත ජාලයක් අපි හදාගත්තා. හැබැයි ඒ යාන්ත්‍රණය ඒ විදිහටම මේ පාර කරන්න බෑ කියලා. දැන් උපදෙස් ලැබෙනවා සියලු කඩ වෙළඳසැල් වහන්න. දැන් වෙළඳසැල් වහලා ලොරියෙන් බඩු ගෙදර ළඟට අරන් යනනේ මේ හදන්නේ. හැබැයි එක පෞද්ගලික අත්දැකීමක් මම ඔබට යෝජනා කළොත්
කිලෝමීටරයක් විතර සීමාවක තියෙනවා කඩ 5-6ක්වත්. එතකොට මේ කිලෝමීටරයක විතර සීමාවේ ඉන්නවා නම් මිනිස්සු 500ක් 600ක් කඩ 5-6ට බෙදලා යන්නේ. එක කඩයකට 100 දෙනයිනේ යන්නේ. හැබැයි දැන් ලොරිය ගිහින් නවත්තන්නේ මේ කිලෝමීටරයට එක තැනක නම් දැන් අර 500ම එක තැනකට එකතු වෙනවා. පෙරේදා එවැනි පෞද්ගලික අත්දැකීමකට මම මොන දකින්න දෙනවා. අපේ ගෙවල් පැත්තේ ලොරියක් එවෙල නවත්තනවා. ඒ ලොරියාවට මිනිස්සු 50ක් 60ක් එකතු වෙනවා. ඉතින් ඊට වඩා සාධනීය නැද්ද කඩ ටික ඇරලා තියලා ළඟම කඩේට යන්න දුන්න නම් සාමාන්‍ය යුරෝපීය රටවල ඒ වගේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ලොක්ඩවුන් එක ඇතුළත කඩ ඇරලා තියෙනවා. ළඟම කඩේට යන්න පුළුවන්, පයින් යන්න පුළුවන්. ටීෂන් ඒ පිළිබඳව ඇත්තටම සිරුණුව තීන්දුව ගන්නේ කොවිඩ් බලකාය සහ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිර්දේශ අනුව තමයි කඩ ඇරීම හෝ ඒ මොකද්ද කියන එක ගන්නෙ. ඒ අනුව තමයි අපි අනුගත වෙන්නේ. මෙවර ටීෂන් මං කිව්වා වගේ අර ජංගම වෙළඳුන් එහෙම විශාල ප්‍රමාණයක් නෙවුවත් අපි කරලා තියෙන ග්‍රාමීණධාරී වසමකට වසමත් බෙදලා තිනවා කොටස් 4කට. ඒ කොටස් 4 නිලධාරීන් 4 දෙනෙක්ට අපි යොමු කරලා තිනවා. එතකොට ඒ වසමේ ඒ කොටසේ ඉන්න ජනතාවට අත්‍යවශ්‍ය වෙන ආහාර ද්‍රව්‍ය ටික ඒ නිලධාරියා දන්නවා ඒ අවශ්‍යතාවය. එතකොට ඒ අනුව අපි ඒ ග්‍රාමීණධාරී වසමට අපි ජංගම වෙළඳුන් ලියාපදිංචි කිරීමක් කරලා තියෙනවා. ගිය සැරේට වඩා අඩුවෙන් තමයි අපි කරලා තියෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ ඒ වෛද්‍ය උපදෙස් අනුකූලව. එතකොට ඒ කොටසට යන හාල් වෙළඳ කවුද? නැත්නම් අනිකුත් එළවලු වෙළඳ කවුද? අනිකුත් කුළු බඩු යන්නේ වෙළඳ කවුද? මේ දවස් කීයක් යනවද කියන එක පිළිබඳව අවශ්‍යතාවය සහ ඒ ලියාපදිංචි කරපු වෙළඳුන් යොමු කිරීම තමයි තියෙන්නේ. මෙතනදී පුංචි ගැටලුවක් තියෙනවා දිශාන්. අවංකවම කියනවා නම් මේ ඔබ කියපු ක්‍රමවේදය නෝනම් ඇත්තටම හොඳයි. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වෙනවා නම් මාත් අතිශයින් කැමතියි. මොකද ජනතාව විශාල. හැබැයි මෙතනදී අපේ ජනතාවගේ තාකල්පවල වෙනසක් වෙන්න ඕනේ දිශාන්. ඔබ කියපු එක හරියටම හරි. මං හරියටම පිළිගන්නවා 100%ක් පිළිගන්නවා. අද වුණත් දැන් යම්කිසි මම ඊයේ හවසත් මම දැක්කා යම්කිසි සාමාන්‍යයෙන් මේ ක්‍රමය අනුව කිසිම වෙළෙන්දෙක්ට නවතලා වෙළඳාම් කරන්න බෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. සෞඛ්‍ය බලධාරීන් කිසිසේත් අනුමත කරන්නේ යම්කිසි ජංගම වෙළඳ රථයක් නවත්තලා ඒ යම්කිසි නිවාස පරිසර මොකද අපි මෙච්චර මේ වෛද්‍ය නිලධාරීන් රජයේ මගින් විශාල පරිශ්‍රමයක් දරන මේවා. ඒතර ජනතාවගේ මේක සහයෝගය ලැබෙන්නේ නැත්නම් දේශාන් මේක කරන්න හරි අපහසු වෙනවා. ඉතින් බලක මේ යම්කිසි ඔබ කියපු එක හරි අපිටම හාල්ලුරියක් ගිහලා නැවතුවොත් අවශ්‍යතාවල් තියෙනවා. ජනතාවට අවශ්‍යතාව. ජනතාව ලොකු ඔබ කිව්වා වගේ කොටු වෙලා ඉන්නවා. ඔවුනුත් කැමති හාල් ටිකක් ගන්න. අර ගොඩක් සමහර බොහෝ පිරිසෙක්ට සතියකට අවශ්‍ය ප්‍රමාණය ගන්න වත්කමක් නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. අවංකවම පිළිගන්න ඕනේ. ඒ සඳහා තමයි යම් අපි ඒක ගැන කතා කරමු දේශාන්. රජය මේ වෙනකොට යම් සහනදායල් මේ පියවරල් අරන් තිනවා. වෙන්නේ මොකද්ද? අර වගේ ලොරියක් ගියාපම් වටේ ඉන්න ඔක්කොම ටික ඇවිල්ලා. එතකොට මීටරයේ දුරත් නැහැ, මුඛාවරණත් නැහැ, සමාජ දුරස්ථ භාවයක් නැහැ. මේ සියල්ලම නැහැ. අපේ මිනිසුන්ට ඒක තමයි මම කියන්නේ. බොහෝ ජනතාවට ඒ වෙලෙදී අමතක වෙනවා. එළවලු ලොරියක් හරි මොකක් හරි දැක්ක ගමම දුවගෙන එනවා. වට කරා ගන්න. ඉතින් මේක වෙනස් වුණේ. ඒ නිසා තමයි මම හිතන්නේ රජය තියෙන්නේ. හැබැයි අපි අවස්ථාවක් දීලා තිනවා. ඔබ කිව්වා වගේ අර සිල්ලර කඩ 5ක් ඒ ප්‍රණාලි තියෙනවා නම් ඔවුන්ටත් අවස්ථාවක් දීලා තිනවා. ඔවුන්ට ත්‍රිරෝධ රථයක් අරගෙන ඔවුගේ සිල්ලර කඩේට අදාළව ඒ ප්‍රදේශයට සිල්ලර කඩේ යම් කිසි බඩු මේ තොගයක් තියෙනවනේ ඒ තොගේ තමන්ගේ ඒ ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරීම සඳහා අපි අවසර පත්‍රයක් නිකුත් කරනවා. ඒ වගේ ක්‍රියාවලියක් තියෙනවා. මේ අවසර පත්‍රය ගන්නෙ කොහොමද? ඒ අවසර පත්‍රය ගත්තු අය යනවද? ඒක අධීක්ෂණය වෙන්නේ කොහොමද? අපි ඒ ගැනත් අහන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනේ. අතරේ ඔබේ ප්‍රශ්න වලටත් අපි ඉඩ වෙන් කරගන්න ඕනේ. කතා කරන්න 0112555563ට අපිට අවසර දෙන්න කෙටි විරාමයකට. සෑම ග්‍රාමීණධාරී කොට්ටාශවලම පොලිස් නිලධාරීන් කීපයකුත් අනුයුක්ත කරලා තියෙනවා. ඒකවල. ඒකට ඕනම කෙනෙක්ට දුරකථනයෙන් හෝ එහෙම නැත්නම් මේ නිලධාරීන් සංචාරය කරන ඒ සංචාරක නිලධාරීට කියන්න පුළුවන් අහවල් ජංගම වෙළෙන්ද අසීමිත ලෙසක. ඒකට අපි ෂණිකව මැදිහත් වෙන අනිවාර්යක වගකීමෙන් කියන්නේ. මොකද ගියවර අපි නඩු කීපයක්ම ගන්න සිද්ධ වුණා. ඒ කවදාවත් ආපහු එවැනි අවස්ථාවක් ඒ වෙළෙන්දට දෙන්නෙත් නැහැ. ඒ නිසා එවැනි සම්පූර්ණයෙන් ඇත්තේ මහත්මයා කියපු එක එවැනි අවස්ථාවක්. ඒ නිසා මම මේ ඉල්ලා සිටින්නේ එවැනි ගැටලුවක් මතුවුනොත් කිසියම් ජංගම වෙළෙන්දෙක් අසීමිත ලෙස ඒ වෙළඳ මේ බණ්ඩ විකුණන්න අලෙවි කරොත් කරුණාකර ළඟම ඉන්න ග්‍රාමීණධාරී හෝ පොලිස් නිලධාරියෙක්